සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳු නුවන්ග ප්‍රථමයෙන් සිරස්තල. මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් 300 සීමාව ඉක්මවයි. යාපනය දිස්ත්‍රික්කයේ ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළට. පිළිකාකාරක පොල්තෙල් ගෙනා නැව්බාණ්ඩ මෙහෙයුම් පිළිබඳ විශේෂ පරීක්ෂණයක්. 2021 පළමු පාසල් වාරය අදින් අවසන්. පාසල් විභාග සඳහා දින නියම කෙරේ. අලුත් අවුරුද්ද සඳහා අද සිට විශේෂ ප්‍රවාහන සැලැස්මක්. එංගලන්තයේ පිලිප් කුමරු අභාව ප්‍රාප්ත වෙයි. ඊයේ දිනේදී නව කොවිඩ් ආසාදිතයින් 343 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 94336ක් දක්වා ඉහළ ගියා. ඊයේ වැඩිම ආසාදිතයින් වාර්තා වී තිබුණේ යාපනය දිස්ත්‍රික්කයෙන්. ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 128ක්. යාපනය දිස්ත්‍රික්කයේ අපි මීට කලින් හඳුනාගත්තු රෝගී පොකුරේ ආශ්‍රිතයින් නිරෝධායනය කර නිරෝධායන කාලය අවසන් වනකොට අපි කරන PCR පරීක්ෂණයෙන් තමයි අපි මේ ප්‍රමාණය හොයාගත්තේ. අපි බලාපොරොත්තු වෙනවා මේ පරීක්ෂණ තවමත් සිදු වෙමින් පවතිනවා. අද දවස් තුලදීත් ඒ වගේම රෝගීන් වාර්තා වෙයි කියලා. මේ රෝගීන් නිරෝධායනය කර තියෙන නිසා සමාජයට තර්ජනයක් නැහැ. ඒ නිසා රෝගීන් ප්‍රමාණය වැඩි වුණත් මේ අවස්ථාවේදී ඒ මනාව කළමනාකරණය කරලා තියෙන බව ප්‍රකාශ කරන්න කැමතියි. එමෙන්ම සෙසු ආසාදිතයින් අතරින් 68ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 39ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 27ක් ලෙස සෙසු ආසාදිතයින් වාර්තා වනවා. එමෙන්ම COVID-19 ආසාදිත පුද්ගල මරණ දෙකක් ඊයේ දිනේදී වාර්තා වුණා. ඒ අනුව මෙරටදී සිදුව ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 593ක් ලෙසයි. එලෙස මරණයට පත්ව ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොණ්ඩාවිල් ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක්. මේ අතර උත්සව සමය තුළ නිසි පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකළහොත් කොවිඩ් 3 වන රැල්ලක අවදානමක් ඇති විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අද වෙන විට රට තුළ කොවිඩ් සඳහා තියෙන අවධානය ඉතාමත්ම අවම වෙලා තියෙනවා. ඒ තුලින් ජනතාවගේ මේ සඳහා තියෙන නැඹුරු වීම අඩු වෙලා තියෙනවා. තාම මේ කොවිඩ් රෝගේ මේ රටින් තුරන් වෙලා නැහැ. මේ සමාජය තුළ කොවිඩ් රෝගීන් ඉඳීමේ හැකියාව තියෙනවා. ඒක තුලින් දැඩි අවධානමක් මතුවලා තියෙනවා. නැවත කොවිඩ් රෝගීන් ප්‍රමාණය වැඩි වෙන්න. ඉතින් මේ සඳහා ඉක්මන් සහ ශනික ප්‍රතිචාර දැක්වීමක් අපි බලාපොරොත්තු වෙනවා. මොකද එහෙම නැති වුණොත් නැවත වාරයක් රට වහන තත්වයකට නැත්නම් රටේ කොවිඩ් රෝගීන් වැඩි වෙන තත්වයකටපත් වුණොත් නිර්පරාදී මේ රටේ විශාල ධනස්කන්ධයක් මේ සඳහා වැය කරන්න සිදු වෙනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 2583ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 91272ක් ලෙසයි. දිවයිනේ සියලුම රජයේ පාසල් සඳහා වන අප්‍රේල් නිවාඩුව අදින් ආරම්භ වනවා. මේ අතර අගෝස්තු මාස පැවැත්වීමට නියමිතව තිබූ අපොස උසස් පෙළ විභාගය ලබන ඔක්තෝබර් මාස 4 වනදා පැවැත්වීමට තීරණය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. අප්‍රේල් මස පාසල් සඳහා ලබා දෙන නිවාඩුව අදින් ආරම්භ වනවා. නැවත පාසල් විවෘත කිරීමට නියමිත පැත්තේ ලැබෙන 19 වන දිනයි. ඉන්පසු අගෝස්තු නිවාඩුව තෙක් අඛණ්ඩව පාසල් විවෘතව තැබෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. කෙසේ වෙතත් අප්‍රේල් නිවාඩුවෙන් පසු දැඩි සෞඛ්‍ය නීතිවලට අනුගත වෙමින් පාසල් පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති අතර එහිදී සිසුන් කණ්ඩායම් වශයෙන් පාසල්වලට කැඳවීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර අගෝස්තු මාස පැවැත්වීමට නියමිතව තිබූ 2021 අපොස උසස් පෙළ විභාගය ලබන ඔක්තෝබර් මාස 4 වෙනිදා සිට 30 වෙනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම අවරණය කිරීම අසීරු තත්ත්වයට පත්වීම හමුවේ සාකච්ඡා කිරීම වලින් පසු මෙම තීරණවලට එළඹි බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. අපි විදුහල්පතිවරුන්ට පැහැදිලි උපදෙස් දෙනවා පළාත් මට්ටමෙන් ඒ පාසල් සම්බන්ධයෙන් තිබෙන ඌනතා විෂයමාලා නිර්දේශ සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙන දුෂ්කරතා පිළිබඳව ගත යුතු යෝග්‍ය ක්‍රියාමාර්ග ගැන තීරණ අරගෙන ඒවා ක්‍රියාත්මක කිරීම පළාත් මට්ටමෙන් කළ යුතුයි කියලා අපි විදුහල්පතිවරුන්ට උපදෙස් දීලා තිබෙනවා. 2021 උසස් පෙළ විභාගය පවත්වන්නට තිබුණේ අගෝස්තු මාසයේ. හැබැයි ඒක මාස කිහිපයක් කල් දැමීම උචිතයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා 2021 අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගය පැවැත්වෙන්නේ අගෝස්තු මාසයේ නෙවෙයි ඔක්තෝබර් මාසයේ. ඒ සඳහා දින 22ක් අවශ්‍ය වෙන නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ විභාගයේ පැවැත්වීමට ඔක්තෝබර් 4 වෙනිදා සිට ඔක්තෝබර් 30 වෙනිදා දක්වා. පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අපි පවත්වනවා ඔක්තෝබර් මාසයේ 3 වන ඉරිදා. ඒ වගේම අපි තීරණයකට එළඹ වෙලා තිබෙනවා අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීම පිළිබඳව. ඒක පවත්වන්නට යෙදලා තිබුණේ 2021 දෙසැම්බර් මාසයේ. හැබැයි ඒක දැන් මේ තත්වයේ තුල වඩා සුදුසුයි කියලා අපි තීරණය කළා. ඒ විභාගයේ පැවැත්වීමට 2022 ජනවාරි මාසයේ අවසාන සතියේ. දංකොටුව ප්‍රදේශයෙන් පසුගියදා සොයාගන්නා ලද සැක සහිත පොල්තෙල් බවුස දෙක සම්බන්ධයෙන් රේගු නිවාරණාංශය මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මේ වන විට අදාළ ගුදම්වල පවතින පොල්තෙල් තොග සම්බන්ධයෙන්ද රේගු නිවාරණාංශය පරීක්ෂණයක් ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ. පසුගියදා අත්අඩංගුවට ගැනුණු පොල්තෙල් බවුසරවල අඩංගු පොල්තෙල් වල පිළිකාකාරක ඇෆ්ලටොක්සින් අඩංගු බවට තහවුරු වූයේ ඊයේ දිනේදී. ඒ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සිදු කළ පරීක්ෂණයකට අනුවයි. ඒ අනුව අදාළ පොල්තෙල් මෙරටට ආනයනය කළ නැව්බාණ්ඩ මෙහෙයුම් සම්බන්ධයෙන් මේ වන විට රේගු නිවාරණාංශය විමර්ශන පවත්වනවා. අදාළ බවුසර් දෙකේ පොල්තෙල් සඳහා ආහාර පාලකවරයාගේ සහ ප්‍රමිති ආයතනයේ අවසරය ලබා දී ඇද්ද යන්න පිළිබඳව එහිදී විමර්ශනය කරන බවයි රේගු ආරංචි මාර්ග සඳහන් කළේ. ඊට අදාළව එම පොල්තෙල් ගෙන්වූ සමාගමෙන්ද මේ වන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතින බව සඳහන්. දංකොටුව නගරයට ආසන්න තෙල් මෝලක තිබී පසුගිය 28 වනදා මෙම පොල්තෙල් අඩංගු බවුසර් දෙක සොයාගත් අතර ඒවායේ පොල්තෙල් ලීටර 55000ක් අඩංගු වුණා. කෙසේ වෙතත් රේගුව විසින් මීට පෙර ප්‍රකාශ කළේ පිළිකාකාරක පොල්තෙල් අඩංගු බහලුම් වෙළඳ පොළට නිකුත් වී නොමැති බවයි. ඒවා ආනයනකරුවන්ගේ ගුදම්වල මුද්‍රා තබා තම අධීක්ෂණය යටතේ තිබෙන බව රේගුව ප්‍රකාශ කර තිබුණා. එවන් පසුබිමකදී දංකොටුවේ තිබී සොයාගත් පොල්තෙල්වල පිළිකාකාරක අඩංගු බවට අනාවරණය වී ඇත්තේ. ඒ අනුව මේ වන විට අදාළ ගුදම්වල පවතින පොල්තෙල් තොග සම්බන්ධයෙන්ද රේගු නිවාරණාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අලුත් අවුරුදු සමයේදී වෙළඳ පොළට විෂ සහිත ආහාර වැඩියෙන් පැමිණෙන බැවින් මේ දිනවලදී ජනතාව වඩාත් සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවයි. ව්‍යාපාරික මාෆියාවක් විසින් රටේ මිනිස්සුන්ට වසකවන්න පාවිච්චි කරන හොඳම කාලය බවට පත් වෙලා තියෙන්නේ මේ උත්සව සමය. ඒ නිසා ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මේ උත්සව සමය තුළ ඔබ කන ආහාර ගැන සැලකිලිමත් වෙන්න. ඔබ ගන්න සුපර් මාකට් එකකින් ගන්න බිස්කට් පැකට් එක, කේක් එක, රස කැවිල්ල දිහා සැලකිලිමත් වන්න. ඒකේ තියෙන දේවල් දිහා අඩංගු දේවල් දිහා බලන්න. ඒකේ ෆාම් ඔයිල් තියෙනවද කියලා බලන්න. ඒකේ ඊ නම්බර් එක තියෙනවද කියලා බලන්න. මේ තියෙන දේවල් වලින් තමුන්ට ඒක කොතර සෞඛ්‍යයට ගැලපෙනවද නැද්ද කියන එක විමසා බලන්න. දැන් ඇතිතරම් සෞඛ්‍ය තොරතුරු අපි එළියට දාලා තියෙනවා. වස කෑමෙන් නතර කරන්න ජනතාව මේක ජනතාවගේ බලවේගයක් විදිහට පටන් ගන්න වෙනවා. මේක තුල ව්‍යාපාරික මාෆියාවක් තියෙනවා. මේක තුල නිලධාරි මාෆියාවක් තියෙනවා. මේක තුල දේශපාලන මාෆියාවක් තියෙනවා. මේ තුන් කට්ටුව එකතු වෙලා මේ රටේ මිනිස්සුන්ට ප්‍රබල ලෙස වසකවමින් විසකවමින් මුදල් හම්බ කරනවා බලය රැක ගන්න. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට තීරණය කෙරුණේ ආනයනික පාම් ඔයිල් පරිභෝජනය මහජන සෞඛ්‍යයට හානි කරවන නිසා බවයි. අදාළ පාම් ඔයිල් භාවිතයෙන් සැකසූ ආහාර වර්ග පරිභෝජනය ප්‍රධාන පෙළේ රෝගකාරකයක් බව වෛද්‍ය හා ආහාර විශේෂඥයින් විසින් විටින් විට පෙන්වා දී ඇති බවද එම නිවේදනයේ සඳහන්. එසේ වුවද සම්මත ප්‍රමිතියෙන් යුත් පාම් ඔයිල් ප්‍රභේද බිස්කට් රස කැවිලි සහ ඇතැම් පාන් වර්ග නිෂ්පාදනය සඳහා භාවිතා කරන බවත් පාම් ස්ටියරින් ප්‍රභේදය අදාළ අතුරු ආහාර නිෂ්පාදනය සඳහා භාවිතා කරනු පිණිස ආනයනයට කිසිදු බාධාවක් නොමැති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
අජිත් මාන්නප්පෙරුම මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ කතානායක මහින්දයාප අබේවර්ධන මහතා ඉදිරියේ. ඒ රංජන් රාමනායක මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන්. මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අවසන් ජාතික ප්‍රතිපත්තිය මාස 3කින් පමණ ලබා දිය හැකි බව ඇතුළු තවත් කාරණා කිහිපයක් පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමු වුණා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරපාරයේ සිටින රංජන් රාමනායක මහතාගේ හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ අජිත් මාන්නප්පෙරුම් මහතා අද දිවුරුම් දුන්නා. පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරුවේ ආරම්භ වීමත් සමග කතානායක මහින්දයාප අබේවර්ධන මහතා ඉදිරියේ ඔහු දිවුරුම් දුන් අතර ඊයේ ඔහුගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණා. සමගි ජනබලවේගයෙන් පසුගිය මහමැතිවරණයට තරඟ කර ගම්පහ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ 5 වන ස්ථානයට පැමිණි අජිත් මාන්නප්පෙරුම් මහතා ලබාගෙන තිබූ මනාප සංඛ්‍යාව 47212ක්. අපේ නිශ්චිතවම ඉලක්කගත කරලා තියෙන්නේ විදේශ සංචාරය. බැයි දේශීය සංචාරකයන්ගෙන් විදේශීය සංචාරයට එහා ගිය වැඩපිළිවෙලක් රට තුළ නිර්මාණය කළ හැකි කියන කාර්යය මම දකිනවා. ඒ සඳහා විශේෂයෙන්ම යම් ප්‍රගතිශීලී වැඩපිළිවෙලක් යෝජනා වෙන්න ඕනේ. ඒ නිසා ඒ යෝජනා නොවීම තුළ අද මේ දේශීය සංචාර කර්මාන්තය බිඳ වැටලා තිබෙනවා. අපි සංචාරක අධිකාරිය හැටියට මේකට ලියාපදිංචි ගයිඩ්ලට ඩ්‍රයිවර්ස්ට අරමුදලෙන් පළ ඉතිහාසයේ පළවෙනි මතාවට මුදල් ලබා දෙන්න කටයුතු කරා. දෙසැම්බර් වල අපි පයිලට් ප්‍රොජෙක්ට් එක තිබ්බා. ජනවාරි වල ඉඳන් අපි ඒක ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ වෙනකොට 10000කට වැඩි සංචාරක ප්‍රමාණයක් විදේශ සංචාරකයෝ ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ සංඛ්‍යාලේඛන අනුව දේශීය සංචාරකකින්ටත් අපි උනන්දු කරන වැඩපිළිවෙළක් තියෙනවා. ලංකාවේ අලුත් ස්ථාන 6000කට වැඩි ප්‍රමාණයක් අපි හඳුනාගෙන තියෙනවා අලුතෙන් සංචාරකින්ට යන්න පුළුවන්. ඒක දේශීය සංචාරකින්ටත් කරන්න ඕනේ. ඒ වගේම මේ වෙනකොට සංචාරක ව්‍යාපාරයේ ආරම්භයත් එක්ක නැවත හෝටල් පටන් අර ගන්නවා කරු කතානායකතුමනි. එයාට ප්‍රාග්ධන වියදමක් ලබා දෙන්නත් මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශය මැදිහත් වෙලා මේ වෙනකොට කටයුතු ආරම්භ කරලා තියෙනවා. පාසල් යන වයසේම ක්‍රීඩාවෙන්ම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන අය වෙනුවෙන් වෙනමම ක්‍රමවේදයක් හදන්න පුළුවන් කමක් තියෙනවා අමාත්‍යාංශයට. එහෙම ගියාම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ක්‍රීඩාවල ප්‍රමිතීන්ට අනුව විද්‍යාපීඨයක් නිර්මාණය වෙනවා. විශ්වවිද්‍යාලයක් නිර්මාණය වෙනවා. ජාත්‍යන්තරයට ගැලපෙන. ක්‍රීඩා විශ්වවිද්‍යාලය කිව්වම අපි හිතනවා ඒ දරුවා ක්‍රීඩාව විතරක් කරන්න ඕනේ කියන කාරණේ. ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ කරු මණ්ඩලතුමනි පදනම් වෙන්න ඕනේ අනිකුත් විෂයන්ට සමගාමීව. ඒ හින්දා අපි ක්‍රීඩා විද්‍යායතනය මේ වෙනකොට නයිට් එකයි වෘත්තීය පුහුණු ආයතනයක් දෙක ඒකාබද්ධ කරමින් විශේෂ වැඩපිළිවෙලක් හදනවා කරු කතානායකතුමනි. අනාගතයේ බිහිවන ක්‍රීඩකයන්ට එක්ක පාසලේ තාක්ෂණ පීඨයෙන් ඉදිරියට එන්නත් ඒ වගේම අනිකුත් විෂයන් වලින් ඉදිරියට එන දරුවන්ට ක්‍රීඩාවෙන් ඉස්සරහට යනවනම් ඒ යන ගමනේදී ඔහුට අවශ්‍ය අධ්‍යාපනය හදාරන්න පුළුවන් විශ්වවිද්‍යාලයක් බවට නැත්නම් විශ්වවිද්‍යාලය කියන වචනේ පාවිච්චි කරාම ගරු මණ්ඩලතුමනි අපේ රටේ ප්‍රශ්නේ තමයි අපි මේ දරුවන්ව ඉසෙට්කෝ එකෙන් බඳව ගන්න උත්සාහ කරනවා. ඉතින් ඉසෙට්කෝ එකෙන් ක්‍රීඩා පදනම් ආයතනයට හෝ ක්‍රීඩා විශ්වවිද්‍යාලයට දරුවෝ බඳව ගත්තොත් කිසි දවසක මේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ ක්‍රීඩා කරන දරුවෙක්ට ගරු කතානායකතුමනි විශ්වවිද්‍යාලයට යන්න හම්බෙන්නේ නැහැ. හැබැයි මේ කාරණය ගරු කතානායකතුමනි වසර 3ක සැලැස්මකට කරන්න බෑ. අපේ රටේ ප්‍රධානම ප්‍රශ්නයක් විදිහට මම හිතන්නේ අපි හඳුනාගෙන තියෙන කාරණා තමයි ශිෂ්‍යත්ව විභාගය. අද මේක අපිට නතර කරන්නත් බෑ. ග්‍රාමීය දරුවට නගරේ පාසලකට එන්න තියෙන අවස්ථාව විදිහට පාවිච්චි කරන්න මේ ශිෂ්‍යත්ව විභාගය නිසා අපිට මේක අහෝසි කරන්නත් බෑ. අපිට බැරිද ශිෂ්‍යත්ව විභාගයට ලකුණු දෙන ක්‍රමවේදය වෙනස් කරන්න මේ විෂය මාලාවට ලකුණු 100කුත් ඊගාවට අපේ අනිත් ක්‍රීඩාවට ලකුණු 50කුත් අනිත් පැත්තෙන් අපේ නිර්මාණාත්මක කුසලතාවයන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තල 4ක ක්‍රියාත්මක වෙනවා. ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව මේ වන විට විවිධ මට්ටම් වලින් කටයුතු කෙරීගෙන යනවා. ප්‍රතිපත්ති රාමුවක කරුණු පදනම් කරගෙන මාස 3කින් පස්සේ අවසාන ජාතික ප්‍රතිපත්තිය ජාතික අධ්‍යාපන කොමිසම විසින් සකස් කළා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එළඹෙන උත්සව සමයේදී ගම්බිම් බලා යන මගේ ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් අද සිට ක්‍රියාත්මක කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. ඒ පිළිබඳව අදහස් දක්වමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ අදාළ කාලය තුළ අමතර බස් රථ 400ක් පමණ යෙදවීමට පියවරගෙන ඇති බවයි. ඒ අනුව අද සිට අප්‍රේල් මාස 15 වනදා දක්වා එම බස් රථ ධාවනය කිරීමට නියමිත බවද ඒ මහතා සඳහන් කළා. එමෙන්ම සිය ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා අවශ්‍ය බස් රථ කොළඹින් පිටත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර අවසන් බවත් ඒ සඳහා කොන්දොස්තර සහ රියදුරු මහතුන්ගේ නිවාඩු සම්බන්ධයෙන් වන තීන්දුව මේ වන විට අදාළ ඩිපෝවලට යොමු කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. සාමාන්‍යයෙන් අපේ දිනකට දුරගමන් සේවා සඳහා බස් රථ 800ක් පමණ යොදවනවා. එම ප්‍රමාණය මේ වෙනකොටත් 9 වෙනිදා සිට 1000ක් දක්වා වැඩි කරනවා. ඊට අමතරව ලබන සවුන්දා
වන විට තවත් බස් රථ 200ක් ඒ සඳහා යොදවන්නට කටයුතු කරලා තියෙනවා. මේ බස් රථ යෙදවීම 15 වෙනිදා දක්වා කොළඹින් පිටතට මගී ජනතාව ගෙනියන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඊට පසුව 15 වෙනිදායින් පසුව නැවත කොළඹට මගී ජනතාව ගෙනීමට මේ බස් රථ ප්‍රමාණයම යොදවා ගැනීමට අපි උපදෙස් ලබා දීලා තියෙනවා. රියදුරු කොන්දොස්තර සහ කාර්මිකයන් නිලධාරි මහත්වරුන්ගේ නිවාඩු අවලංගු කිරීමක් සිදු කරලා තියෙනවා මේ වන විට. මේ අතර උත්සව සමයට සමගාමීව අමතර දුම්රිය 21ක් සහ අමතර දුම්රිය ගමන්වාර 58ක්ද අද සිට ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද සිට එළඹෙන 19 වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. යාපනය මහනගර සභාවේ නගරාධිපතිවරයා අදාළුයම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ යුද සමයේදී LTT පොලිස් බටහින් භාවිත කළ ඇඳුමට සමාන නිල ඇඳුමක් පුද්ගලයන් 5 දෙනෙකුට ලබා දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය නගර ආරක්ෂක බලකාය නමින් නීති විරෝධී ආරක්ෂක ඒකකයක් පිහිටුවීමේ චෝදනා යටතේ යාපනය නගර ආරක්ෂක බලකාය නමින් නීති විරෝධී ආරක්ෂක ඒකකයක් පිහිටුවීමේ චෝදනා යටතේ යාපනයේ නගරාධිපති වන විශ්වලිංගම් මණිවන්නන් මහතා අදාළුවම යාපනයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණේ පසුගිය දිනවල යාපනයේ නගරයේ විවිධ රාජකාරීවල යොදවා සිටි යාපනයේ නගරයේ ආරක්ෂක බලකාය නැමැති ආරක්ෂක ඒකකය පිළිබඳව යාපනයේ නාගරික කොමසාරිස් සහ අනිකුත් පුද්ගලයන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුවයි. මෙම නගර ආරක්ෂක බලකාය පිහිටුවා ඒ වෙනුවෙන් නිල ඇඳුමක්ද නිර්මාණය කර තිබූ අතර එම නිල ඇඳුම LTTE සංවිධානය විසින් පවත්වාගෙන ගිය පොලිසියේ නිල ඇඳුමට බෙහෙවින්ම සමාන නිල ඇඳුමක්. යාපනයේ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා එවැගේම තවත් සාක්ෂිකරුවන් ගණනාවගේ ප්‍රකාශ සටහන් කළා. පිටස්තර පුද්ගලයින්ගේද ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරු අනාවරණය වූයේ යාපනය නගරාධිපතිවරයා විසින් මේ ආකාරයට මොවුන් తాවකාලිකව නගර සභාව වෙත බඳවාගෙන නිල ඇඳුමක් ලබා දී සේවය යොදවා ඇති බවටයි ඒ LTT සංවිධානයේ නිල ඇඳුම් ලකුණු ප්‍රවර්ධනය කිරීමක්. එම නිසා අද දින අලුයම් කාලයේදී යාපනය මහනගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් නැමැති 37 හැවිරිදි පුද්ගලයා යාපනයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සම්බන්ධයෙන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව ඉදිරි කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. ආබාධිත රණවිරුවන්ට දිවි ඇතිතෙක් ගෙවනු ලබන වැටුප් සහ දීමනා ඔවුන් මිය ගිය පසු ඔවුන්ගේ යැපෙන්නන්ටත් දිවි ඇතිතෙක් ගෙවීම සඳහා අනුමැතිය ලබා ගැනීමට සකස් කළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ ආරක්ෂක කමිටු පිළිබඳ අමාත්‍යංශීය උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අවස්ථාවේදී වත්මන් පාර්ලිමේන්තුව පත්වීමෙන් පසු උපදේශක කාරක සභාවේ ප්‍රථම රැස්වීම මෙය වන අතර ජනාධිපතිවරයා ඊට සහභාගී වූයේ කාරක සභා සභාපති ධූරය විශේෂ ඇමතිවරයාට හිමිවන බැවින් ආබාධිත සහ මියගිය රණවිරු පවුල්වලට ගෙවන වැටුප් සහ දීමනා පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබුණා. නීතිය හා සාමය තහවුරු කොට ප්‍රවර්ධනය සඳහා යෝජිත ක්‍රියාමාර්ග ගැන සඳහන් කළ ජනාධිපතිවරයා අවශ්‍යතාව අනුව රටේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන 196ක් අලුතින් ස්ථාපනයට සැලසුම් කර ඇති බවයි පවසා ඇත්තේ. ඒ සමගම පොලිසියේ පිරිස් බලය වැඩි කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයෙන්ම 10,000ක් අලුතින් බඳවා ගැනෙනු ඇති. ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය ප්‍රවර්ධනය, රණවිරු වැටුප්, මද්‍රව්‍ය නිවාරණය, ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආයතනවල වාර්ෂික වාර්තා වැනි විෂය ගණනාවක්ද එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කැලණිය රජමහා විහාරයේ බිතු සිතුවම් ඡායාරූප මගින් වාර්තාගත කර සැකසූ උරුමයක අරුමය කැලණිය ග්‍රන්ථය ජනගත කිරීම ඊයේ සිදු කෙරුණා. ඒ කැලණිය රජමහා විහාරස්ථ භූමියේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පැරණි බිතුසිතුවම් වාර්තාගත කිරීමේ වැඩසටහන යටතේ කැලණි විහාරයේ සියලු බිතුසිතුවම් සහ මූර්ති ඡායාරූපමේ වාර්තාගත කිරීමක් සිදු කර තිබෙනවා. එම වාර්තාගත කිරීම ලෝකයේ මින් පෙර සිදු නොකළ මට්ටමේ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදු කර ඇති අතර වර්ග අඩි 20000කට අධික සියලුම සිතුවම් මෙන්ම සියලුම මූර්තිද මෙම ග්‍රන්ථයට ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය මගින් පොත් මුද්‍රණය සඳහා පවත්වන සම්මානවලදී 2019 වසරේ විශිෂ්ටතම ග්‍රන්ථය ලෙසින් සම්මානයට පාත්‍ර වූයේද මෙම උරුමයක අරුමේ කැලණිය ග්‍රන්ථයයි. උරුමයක අරුමය කැලණිය ලෙසින් නම් කර ඇති එම ග්‍රන්ථය දොරට වැඩීමේ කටයුතු ඊයේ සිදු කෙරුණේ කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ගෞරවනීය වැඩමවීමෙන්
ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණා. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාව සමගින් එක්ව සිටියා. මං හිතනවා ඉදිරි අනාගතයේදී යම් කිසි කරුණක් මත අපේ චිත්‍ර අභාවයට ගියොත් එහෙම නැවතත් ප්‍රකෘත්‍යාන්තයෙන් ඒ චිත්‍රයේ නැගීමට ඕන කරන පදනම ශක්තිය මේ ග්‍රන්ථය තුලින් අපිට ලබා දෙන බව සඳහන් කරන්න ඕන කරනවා. ඇත්ත වශයෙන්ම මේ ග්‍රන්ථයේ තිබෙන විශේෂත්වය තමයි බෞද්ධ ජනතාවට මං හිතනවා මේ කෙරෙන් සෝල්ජර්ස් මෙන්ඩිස්ගේ තිබෙනා වූ ඒ චිත්‍රවල වටිනාකම් යම් කිසි අවබෝධයක් ලබා ගන්නට මේ කෙරෙන් හැකියාව ලැබෙනවා කියන කාරණය මම මතක් කරන්න ඕන කරනවා. ශ්‍රී ලංකාව තරම් ඕනෙකින් පොහොස රටක් මේ ලෝකේ මේ රටේ ප්‍රාවස්තු අතිමහත් බහුතරය බෞද්ධ පුරාවස්තු අපේ හාමුදුරුවනේ මේ රටේ උරුමය අපි සියලු දෙනාටම පොදුයි. ඒ ජාතියකට හෝ ආගමකට හෝ කණ්ඩායමකට හෝ ලඝු කරන්නට බෑ. අන්න එවන් වටපිටාවකයි මේ මහා පින්බිමේ සුවිශේෂී විදසිස්වා ඡායාරූපකරණය කරලා මේ අනාගතයට දායාද කිරීමේ වැඩ පිළිවෙලට සූදානම් වෙනවා. දෙවන ලෝක යුද්ධය ලෝක ඉතිහාසයේ සටහන් වන්නේ දැවැන්ත ඛේදවාචකයක් ලෙසින්. මේ එම ඛේදවාචකයේ තවත් අප්‍රකට ඛේදවාචකයක්. ඒ 1945 වර්ෂය රම්රී දූපතේ ඛේදවාචකය ඉතිහාසගත වන්නේ එතැන් පටන්. වත්මන් බුරුමයට අයත් රම්රී දිවයින අතීතයේ සිටම කිඹුලන් අරක්ගත් භූමියක්. කරදිය ආශ්‍රිතව කිඹුලන් දහස් ගණනක් අදටත් මේ දිවයිනේ වාසය කරනවා. ඒ රම්රී දූපත ජපන් ඉම්පීරියල් හමුදාව විසින් අල්ලා ගනු ලබන්නේ 1942 වර්ෂයේදී. දහස් ගණනකින් සමන්විත ජපන් බලකායක් ඒ අනුව එහි රැඳී සිටියා. ඔවුන් මදුරුවන්ගෙන් විස සහිත මකුළුවන්ගෙන් සහ ගෝනුස්සන්ගෙන් නිරන්තර පීඩාවට ලක් වුණා. ඒ වගේම පිරිසිදු ජලය හිඟකම නිසා ඔවුන් කඳවුරු බැඳගෙන සිටියේ ගොඩබිම මධ්‍යයට වන්නයි. 1945 වර්ෂය අපි කලින් සඳහන් කළ වර්ෂය. එම වර්ෂයේ ජනවාරි 25 වනදා බ්‍රිතාන්‍ය සෙබළුන් ගුවන් මගින් මේ දිවයිනට ගොඩ බසින්නට වුණා. ඒ මේ දිවයින අල්ලා ගැනීමේ අරමුණින්. ඔවුන් ජපන් සෙබළුන් ඉලක්ක කර දරුණු ප්‍රහාරයකට සූදානම්ව සිටියා. ඔවුන් අතර දරුණු ගැටුම් ඇති වුණා. ඒවායෙන් පසු ජපන් සෙබළුන් ඉතිරි වුණේ හරියටම 1000කට ආසන්න සංඛ්‍යාවක්. 1945 පෙබරවාරි 19 වනදා ආසන්න රාත්‍රියේ බ්‍රිතාන්‍ය සෙබළුන් පසුබැස යන ජපන් සෙබළුන්ට නැවත ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ නිසාම රාත්‍රියේ පැන යන සෙබළුන් අවසානයේ පැමිණෙන්නේ කඩොලාන සහිත කලපු ප්‍රදේශයකට. මේ කඩොලාන කලාපයෙන් එපිට තිබුණේ විශාල වනාන්තරයක්. වනාන්තරයට පලා ගොස් නැවත ප්‍රතිසංවිධානය වීමේ අරමුණින් කඩොලාන කලපුව හරහා පැන යාමට ජපන් සෙබළුන් පෙළඹෙනවා. නමුත් ඔවුන් දැන නොසිටි මහා භයානක සත්ව කොට්ටාසයක් මේ ප්‍රදේශයේ නිහඬව ඔවුන් ජලයට බසින තෙක් බලා සිටියා. සෑම අතටම එල්ලවන වෙඩි ප්‍රහාරයෙන් හා ජපන් සෙබළුන්ගේ කෑගැසීම් වලින් බ්‍රිතාන්‍ය සෙබළුන් භීතියට පත් වුණා. ඔවුන් ප්‍රහාර එල්ල නොකර ජපන් සොල්දාදුවන්ට කුමක් සිදුවන්නේ දැයි විමතියෙන් යුතුව එළිවන තෙක් බලා සිටියා. පසුගිය උදෑසන කලපුවට ගිය ඔවුන් භීතියෙන් වෙවුලන්නට උනේ ඔවුන් දුටු දර්ශනය අදහා ගැනීමට නොහැකිවයි. තැනින් තැන විසිරී පාවෙන ජපන් සෙබළුන්ගේ මල සිරුරු එහි දක්නට ලැබුණා. අත්පා කොටස් පාවිමින් තිබුණා. හොඳින් පරිසරය නිරීක්ෂණය කළ බ්‍රිතාන්‍ය සෙබළුන් දුටුවේ ඉවුරේ හා ජලයේ සිටින විශාල කිඹුලන්. ජපන් සෙබළුන්ගේ ජීවිතවලට ඔවුන් වග කියා තිබුණේ ඉතාමත් සෝචනීය අන්දමටයි. මේ දර්ශනයෙන් මහත් කම්පනයට පත් වූ බ්‍රිතාන්‍ය සෙබළෙකු වන බෲස් වයිට් 1962දී මේ පිළිබඳව වාර්තාවක් ලියා තබන්නේ මෙසේයි. එය මිහිපිට අපායක් වගේ. දැවැන්ත කිඹුලන් ඔවුන් කොටස්වලට ඉරා තිබුණා. සමහර කිඹුලන් අඩි 20කටත් වඩා විශාලයි. අපට පණ අදිමින් සිටි සෙබළු 20 දෙනෙකු පමණ බේරා ගන්නට හැකි වුණා.
පසුව සකස් කළ වාර්තාවක කිඹුලන් විසින් කාදැමූ ජපන් සෙබළුන් සංඛ්‍යාව 480ක් ලෙස සටහන් වී තිබුණා. 520 දෙනෙකු කිඹුලන්ගෙන් බේරීමට සමත්ව තිබුණා. මෙම සිදුවීම ලෝක යුද ඉතිහාසයේ සිදු වූ දරුණුතම ඛේදවාචකයක් ලෙසයි සැලකෙන්නේ. පසුව මෙය ගිනස් ලෝක වාර්තා අතරට ගියේ සතුන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් එකම ස්ථානයකදී මියගිය වැඩිම පිරිස අයත් සිදුවීමද වශයෙන්. යුද්ධය තුළ ප්‍රකට සිදුවී මෝනෑ තරම් තිබුණද අප්‍රකට මෙවැනි ඛේදවාචකත් සැඟව තිබෙන්නට පුළුවන්. නමුත් යුද වැදීම සැමදා අප්‍රකට කරුණක් වනවා නම් ලෝකයම යහපත් තැනක් වනු ඇති බවද අවසානයේ සටහන් කළ යුත්තේ අනපේක්ෂිත සිදුවීම් හෝ අපේක්ෂිත සිදුවීම් හමුවේ ජීවිත අහිමිවීම බලවත් පාඩුවක් වන නිසා. අවධානය විදෙස් පුවත් වෙත. බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමරු අභාව ප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර ලොව තෙවනුවට වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වන රට වන ඉන්දියාවේ ප්‍රාන්ත 5කින් කොවිඩ් ආසාදිත ළමුන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා. ඉන්දිය සෞඛ්‍ය අංශ වාර්තාවලට අනුව පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ ඉන්දියාවේ ප්‍රාන්ත 5කින් වාර්තාවන කොවිඩ් ආසාදිත ළමුන් සංඛ්‍යාව 79688ක්. ඒ අතරින් කොවිඩ් ආසාදිත ළමුන් 60684 දෙනෙකුම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තාවන අතර ඉන් ළමුන් 9882 දෙනෙකු වයස අවුරුදු 5ට අඩු දරුවන් බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. මෙතෙක් ළමුන් සඳහා ලොව කිසිදු රටක කොවිඩ් මර්ධන එන්නතක් නිපදවා නොමැතිවීම හමුවේ ආසාදිත ළමුන් සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින බවද එරට සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා. ඇස්ට්‍රසෙනකා එන්නත ළමුන් සඳහා අත්හදා බැලීමද එක්සත් රාජධානිය තුළ අත්හිටවනු ලැබුවේ එම එන්නත ලබා ගැනීමෙන් පසු රුධිරය කැටගැසීමේ සිදුවීම් වාර්තාවීමත් සමගයි. මේ අතර අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් වෛරස ආසාදිතයන් 1,31,993 දෙනෙකු වාර්තා වී ඇති අතර එය එරට දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව ලෙසයි දැක්වෙන්නේ. ඒ අනුව එරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාවද 1,30,30,00,000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර ඉන්දියාවෙන් ඊයේ දිනේදී තවත් කොවිඩ් මරණ 802ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,67,694ක්. එමෙන්ම ලෝකයේ රටවල් කිහිපයක්ම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනකා එන්නත භාවිතයට නව සීමා හඳුන්වා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත භාවිතය සඳහා සීමා හඳුන්වා දීමට පෘතුගාලය සහ නෙදර්ලන්තය කටයුතු කර ඇති බවයි. ඒ අනුව ඔවුන් තීරණය කර ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි පිරිසට පමණක් එම එන්නත ලබා දීමටයි. මේ අතර ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වනවා. බ්‍රසීලයේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 4249ක් ලෙස දැක්වුණු අතර දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 89293ක් ලෙසයි. අද වන විට බ්‍රසීලයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,32,324,324ක්. එමෙන්ම සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,45,287ක් ලෙසයි දැක්වෙන්නේ. බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රජනගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමරු අභාව ප්‍රාප්ත වූ බව ලන්ඩනයේ බකින්හැම් රජමාලිගයේ නිවේදනය කළා. පසුගිය කෙටි කාලය තුළ තරමක අසනීප තත්වයෙන් පසු වූ පිලිප් කුමරු හෙවත් එඩින්බරෝහි ආධිපාදවරයා මිය යන විට 99 වන වියෙහි පසු වුණා. ලෝපුරා ව්‍යාප්ත වූ කොවිඩ්-19 වෛරසයේද ආසාදනය වූ පිලිප් කුමරු මීට මසකට පමණ පෙර හෘද සැත්කමකට පවා මුහුණ දුන්නා. එහිදී ඇති වූ සංකූලතාවයක් හේතුවෙන් ඔහු දින 28ක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගත්තා. පිලිප් කුමරු එම රෝග තත්වයෙන් සුව වී සති 3කට ආසන්න කාලයක් වින්සර් රජමාලිගයේ විවේක ගනිමින් සිට ඇති බවයි රජමාලිගයේ ආරංචි මාර්ග සඳහන් කළේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට අප්‍රේල් 10 වැනිදා ඉංගලන්තයේ එලිසබෙත් රැජින සිය ස්වාමි පුරුෂයා වන එඩින්බරෝ ආධිපාදවරයා සමග සංචාරයක් සඳහා පළමු වරට මෙරටට පැමිණියේ 1954 වසරේ අප්‍රේල් මාස 10 වන දිනයි. ආරක්ෂිත කටුව නිපදවීම වෙනුවෙන් වෝල්ටර් හන්ට් විසින් පේටන්ට් බලපත්‍රය ලබාගෙන ඇත්තේ 1849 වසරේ අප්‍රේල් මාස 10 වන දිනයි. වෛද්‍ය ජෝන් සෝල්ක් විසින් පළමු වරට පෝලියෝ එන්නත සාර්ථකව අත්හදා බලා ඇත්තේ 1955 වසරේ අප්‍රේල් මාස 10 වන දිනයි.
ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.